රයිට්. ඉතින් අපි ගිය සතියේ ට්‍රාන්සිස්ටර් ගැන කතා කරා නේද? ගිය සතියේ ට්‍රාන්සිස්ටර් ගැන කතා කරා. එතෙන්දි පුතේ ට්‍රාන්සිස්ටරයක් හැදෙන්නේ කොහොමද? PNP NPN සන්ධි ගැන අපි කතා කරන්නේ. එතකොට මේ P වර්ගයේ N වර්ගයේ අර්ධ සන්නායක එකතු වීම තුල ඩයෝඩ හැදෙන හැටි. එතනින් පස්සේ ඩයෝඩයකින් ට්‍රාන්සිස්ටර් ඩයෝඩයකින් නෙවෙයි PN වර්ගයේ අර්ධ සන්නායක වලින් ට්‍රාන්සිස්ටර් හදා ගන්න හැටි සහ නිර්මාණය කරගත හැකි ට්‍රාන්සිස්ටර් වර්ග අපි කතා කරා. එතෙන්දී PNP සහ NPN කියන්නේ P විදියට මාත්‍රණය කරන ලද අර්ධ සන්නායක කොටස් දෙකක් මැදට N වර්ගයට N විදියට මාත්‍රණය කරපු අර්ධ සන්නායක කොටසක් ඉදුවොත් PNP වර්ගයේ ට්‍රාන්සිස්ටරත් N විදියට මාත්‍රණය කරන ලද ට්‍රාන්සිස්ටර් සිලිකන් කොටසක් මැදට P වර්ගයේ කොටසක් මාත්‍රණය කරොත් NPN වර්ගයක් නේද? ඉතින් PNP NPN කියන ওই වර්ග දෙකේම ට්‍රාන්සිස්ටර් අපි ගොඩ නැගුවා. ගොඩ නැගෙන විදිය ගැන සාකච්ඡා කරා ගිය සතියේ. ඉතින් අද පුතේ කතා කරන්න යන්නේ මේ ට්‍රාන්සිස්ටර් ආශ්‍රිතව ගණනීය කිරීම ටිකක් තමයි අද කරන්න යන්නේ. මේ ට්‍රාන්සිස්ටරයේ අභ්‍යන්තර ක්‍රියාවලින් අපි තාම කතා කරේ නැහැ. අර ඩයෝඩේ වගේ පුතේ අපි ඉස්සෙල්ලා ට්‍රාන්සිස්ටරය ගැන පිටින් කතා කරලා සාමාන්‍ය විභාග මට්ටමේ ගැටලු කිහිපයක් විසඳලා ඊට පස්සේ අපි ඉගෙන ගමු ට්‍රාන්සිස්ටරයේ අභ්‍යන්තර ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද කියන එක. හරි. එතකොට අර දැන්ට උනත් ට්‍රාන්සිස්ටරය ගැන ගැටලු කිහිපයක් විසඳනකොට අපිට තේරෙනවා මේක වැඩ කරන්නේ කොහොමද කියන එක. හරි. මේක වැඩ කරන්නේ කොහොමද කියන එක අපිට තේරෙනවා. එතනින් පස්සේ පුතේ අපිට පුළුවන් ට්‍රාන්සිස්ටර් වැඩ කරන විදිය ගැන දාලා අදහසක් ගත්තට පස්සේ හරි අභ්‍යන්තර ක්‍රියාවලිය අවබෝධ කරගත්තා නම් මේ ට්‍රාන්සිස්ටර් ගැන හොඳ අවබෝධයක් ඔබට ලබා ගන්න පුළුවන්. හරි. ඒ නිසා දරුවනේ අද දවසේදී අපි බලාපොරොත්තු වෙනවා ට්‍රාන්සිස්ටරය හා සම්බන්ධ ගණනීය කිරීම් කිහිපයක් සිද්ධ කරලා බලන්න. කොහොමද මේ තැන්වලදී ධාරාව ගමන් කිරීම සිද්ධ වෙන්නේ සහ ට්‍රාන්සිස්ටරයක් හැසිරෙන්නේ කොහොමද කියන එක. හරිද? ලියන්න පුතේ මෙහෙම ට්‍රාන්සිස්ටරයක වෝල්ටීයතාවයන් ලකුණු කිරීම සහ ට්‍රාන්සිස්ටරයක වෝල්ටීයතාවයන් ලකුණු කිරීම සහ ධාරාව සඳහා සමීකරණයක් සමීකරණ ගොඩනැගීම. අමුතේ මුලින්ම NPN ට්‍රාන්සිස්ටරයක් සැලකමු. NPN ට්‍රාන්සිස්ටරයක් සඳහා. හරිද? NPN ට්‍රාන්සිස්ටරයක් සඳහා. එහෙනම් බලන්න පුතේ මේ ට්‍රාන්සිස්ටරය කරහා ගමන් කරන ධාරාවන් වලට ප්‍රකාශන ගොඩනගන විදිය. හරි. පුතේ ට්‍රාන්සිස්ටරයක් ඔන්න ඔය විදියට ගත්තට පස්සේ NPN වර්ගයේ හරි දරුවන්ට මතකයි මෙන්න මේ අග්‍ර කවුද? කලෙක්ටර් එක. මෙතන බේස් එක, මෙතන එමීටර් එක. කලෙක්ටර් එක කියන්නේ සංග්‍රාහකය. සංග්‍රාහකයට සම්බන්ධ ප්‍රතිරෝධය පුතේ අපි RC කියලා අංකණය කරනවා. බේස් එකට සම්බන්ධ ප්‍රතිරෝධය අපි RB කියලා අංකණය කරනවා. එමීටරයට සම්බන්ධ ප්‍රතිරෝධය අපි RE කියලා අංකණය කරනවා. right? ඒ වගේම දරුවනේ කලෙක්ටර් එක හරහා ගමන් කරන ධාරාව අපි කලෙක්ටර් එක හරහා ගමන් කරන ධාරාව අපි C හරහානේ. ඒ කියන්නේ IC කියලා අංකණය කරනවා. ඒතර බේස් එක හරහා ගමන් කරන ධාරාව IB කියලා අංකණය කරනවා. ඊළඟට පුතේ එමීටරය හරහා ගමන් කරන ධාරාව අපි IE කියලා අංකණය කරනවා. හරිද? ඉතින් සාමාන්‍යයෙන් පුතේ ට්‍රාන්සිස්ටරයක් පරිපථයකට සම්බන්ධ කරනකොට මෙන්න මේක ඒ කියන්නේ එමීටරය අපි භූගත කරනවා. ඉතින් භූගත කිරීමේ සලකුණ මෙන්න මේ විදිහට අපි හඳලා පෙන්නනවා. ඒතර පුතේ මේ භූගත කිරීම කියන එක ගත්තම එමීටරය සෑම විටම භූගත කළ යුතුද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් මේක කියන්න බෑ. විටක එමීටරය, විටක බේස් එක, විටක කලෙක්ටර් එක. ඒ කියන්නේ සිංහලෙන් කියනවානේ විටක විමෝචකය, විටක පාදම, තවත් විටක
සංග්‍රාහකය. මේ අග්‍ර තුනම විටෙන් විට කියන්නේ අවස්ථානුකූලව භූගත වෙන්න පුළුවන්. දැන් මෙහෙම භූගත කරපු වෙලාවක අපි විභවයන් සපයන්නේ මෙතෙන්ටයි මෙතෙන්ටයි. අග්‍ර දෙකක් තියෙන්න එපා දරුවනේ විභවයක් සපයන්න නේද? මොකද එක් තැනකට සාපේක්ෂවයි අනිත් තැනට විභව සපයන්නේ. ඒතර අනිත් එක සපයනවා මෙහෙම. කලෙක්ට් එකට. ඒ කියන්නේ සංග්‍රාහකයට විභවය සපයනකොට මෙතෙන්ට සාපේක්ෂව මෙතෙන්ට විභවය සපයනවා. බේස් එකට සපයනකොට මෙතෙන්ට සාපේක්ෂව මෙතෙන්ට සපයනවා. අන්න බලන්නකො අවස්ථා දෙකටම මෙයා පොදුයිනේ. අන්න ඒ නිසා මේ වෙලාවේදී අපි කියනවා පුතේ ට්‍රාන්සිස්ටරය භාවිතා කරලා තියෙන්නේ පොදු විමෝචක අවස්ථාවේ කියලා. මොන අවස්ථාවේද? පොදු විමෝචක අවස්ථාව. ඒ කියන්නේ විමෝචකයයි පොදු වෙලා තියෙන්නේ. ඉතින් තව පුළුවන් එහෙනම් අපිට මෙයාට සාපේක්ෂව මෙතෙන්ටයි මෙයාට සාපේක්ෂව මෙතෙන්ටයි විභවයන් සපයන්න. මෙයාට සාපේක්ෂව මෙතෙන්ටයි මෙයාට සාපේක්ෂව මෙතෙන්ටයි විභවයන් සපයන්න. අන්න එහෙම පුතේ විභවය සපයනකොට අපි සාපේක්ෂව කුමන අග්‍රයට සාපේක්ෂවද විභවයන් සපයන්නේ කියන එක අනුව පොදු විමෝචක, පොදු සංග්‍රාහක, ඒ වගේම පොදු පාදම අවස්ථාව විදියට ඕනෑම ට්‍රාන්සිස්ටරයක් භාවිතා කළ හැකි අවස්ථා තුනක් තියෙනවා. නමුත් මේ අවස්ථා තුනෙන් බහුලවම භාවිතා වෙන්නේ පුතේ මේ පොදු විමෝචක වින්‍යාසය කියන එක. ඉතින් ඒ නිසා අපි අද දවසේ ගණන් හදන්න බලාපොරොත්තු වෙන්නේ මේ පොදු විමෝචක වින්‍යාසය විතරයි. ඉතින් පොදු පාදම වගේ ගත්තොත් පුතේ පාස් පේපර් ගත්තොත් හදිස්සියෙම එක තැනකදී වගේ ඇවිල්ලා ඇති පොදු පාදම. හරි. පොදු සංග්‍රාහක නම් මතක තරමින් ඇවිල්ලත් නැහැ. හරි. ඉතින් නමුත් අපි මේ අවස්ථාවවලදී සමීකරණ ගොඩනගන විදිහ ඉගෙන ගමු. අර බහුලවම භාවිතා වෙන්නේ පොදු විමෝචක වින්‍යාසය. එතෙන්දි NPN ට්‍රාන්සිස්ටර් තමයි උසස් පෙළ විෂය නිර්දේශයේ බහුලවම යොදා ගන්න. නමුත් PNP නෑ කියනව නෙවෙයි. PNP එනවා ඉතාමත් අඩුයි. හේතුව PNP ට්‍රාන්සිස්ටර් මම කියවනේ වැඩි බහුලව භාවිතා කරන්නේ නැහැ කියලා නේද? දරුවන්ට මතක ඇති. එහෙම කියන්න හේතුව මොකද්ද? PNP ට්‍රාන්සිස්ටර් වල වැඩිපුර තියෙන P ප්‍රදේශ. ඒ කියන්නේ කුහරයි බහුලව තියෙන. කුහරවල සචලතාවය සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රෝන වල සචලතාවයට වඩා අඩුයි කියලා අපි ඉගෙන ගත්තා. අන්න ඒ නිසා පුතේ කුහර සහිත ප්‍රදේශ වැඩිපුර තියෙන PNP වර්ගයේ ට්‍රාන්සිස්ටර් බහුලව භාවිතා වෙන්නේ නැහැ. ඉතා කලාතුරකින් තමයි භාවිතා වෙන්නේ. ඉතින් අපි වැඩිපුරම භාවිතා කරන්නේ එතකොට NPN ඒ කියන්නේ N වර්ගයේ ප්‍රදේශ වැඩිපුර තියෙන ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන වැඩිපුර තියෙන අර්ධසන්නායක කොටස් වලින් සකස් කරපු ට්‍රාන්සිස්ටර්. ඉතින් ඒ නිසා අපි NPN ට්‍රාන්සිස්ටරයක් සඳහා පොදු විමෝචකයේදී විමෝචකය පොදු වෙච්ච අවස්ථාවේදී තමයි අපි මේ සමීකරණ ලියන්න ඉගෙන ගන්නෙ මුලින්ම. බහුලවම භාවිතා වෙන අවස්ථාව ගැන මේ අපි ඉගෙන ගන්න. right. ඉතින් මේකෙදි පුතේ විභව සපයන්න එහෙනම් විමෝචකයට සාපේක්ෂවනේ. හරි. ඒ නිසා මම මෙන්න මේ විදිහට විභව සපයන්න මෙතනින් කොටසක් එළියට මේ පැත්තටයි මේ පැත්තටයි ගන්න. පුතේ මෙතෙන්ට අපි සපයන විභවය VCC කියලා අංකණය කරනවා. ඒ කියන්නේ මෙන්න මේ අග්‍ර දෙක අතර ඇති කරලා තියෙන විභව අන්තරයයි දරුවනේ මේ VCC කියලා අපි කියන්නේ. VCC. ඒ කියන්නේ මෙන්න මෙතෙන්ට සාපේක්ෂව මෙතන විභවය VCC ප්‍රමාණයකින් වැඩි කරලා තියෙනවා. වෝල්ට් 12යි නම් මෙතෙන්ට වඩා මෙතන 12යි කියලායි මේ කියන්නේ. මෙතෙන්ට වඩා මෙතන 12යි කියලායි කියන්නේ. right. එතකොට මේ පැත්තේ අපි සාමාන්‍යයෙන් මෙතෙන්ට දෙන විභවය අපි Vin කියලා අංකණය කරනවා. ඉතින් මේ විභවයත් පුතේ මෙන්න මෙතෙන්ට සාපේක්ෂවයි මේ දෙන්නේ. මෙතෙන්ට වඩා මෙතන විභවය වැඩි ප්‍රමාණයයි මේ Vin කියලා අපි ගන්න. හරි දරුවනේ. right. හරි. ඔන්න එහෙනම් අපේ ප්‍රධාන දේවල් ටික ලකුණු කරගෙන ඉවරයි. ඊට පස්සේ පුතේ අපි බලමු ට්‍රාන්සිස්ටරය සඳහා විභව ප්‍රකාශන ලියන්නේ කොහොමද කියලා. පුතේ දැන් IE ධාරාවක් මෙන්න මේ ප්‍රතිරෝධය හරහා ගමන් කරනවා නම් මේ ප්‍රතිරෝධය හරහා විභව අන්තරය පුතේ මට ලියන්න පුළුවන්නේ ඕම් නියමයට අනුව IR ගුණිතයෙන් නේද? එහෙනම් පුතේ මට ඕම් නියමයට අනුව ලියන්න පුළුවන් මෙන්න මේ ප්‍රතිරෝධය හරහා පවතින විභව අන්තරය.
ඒ කියන්නේ මෙතෙන්ට වඩා මෙතන වැඩි ප්‍රමාණයනේ ධාරාව යන්නේ මේ පැත්තට නම් මෙතෙන්ට වැඩිය මෙතන විභවයයි වැඩි නේද? මෙතෙන්ට වඩා මෙතන වැඩි ප්‍රමාණය අපිට ලියන්න පුළුවන් IR ගුණිතේ ධාරාවයි විභවය RE. එහෙනම් විභවය මෙතෙන්ට වඩා මෙතන විභවය වැඩි ප්‍රමාණය මම ලියනවා IE වාරයක් RE කියලා. එළිවේ මෙතෙන්ට වඩා මෙතන විභවය වැඩි ප්‍රමාණය. ඊළඟට පුතේ මෙතෙන්ට වඩා මෙතන විභවය වැඩි ප්‍රමාණය අපිට IR ගුණිතෙන් ලියන්න බෑ. මොකද I සහ R දන්නේ නැහැනේ අපි මේ කොටසේ ගමන් කරනවා. ඉතින් ඒ නිසා පුතේ මෙතෙන්ට සාපේක්ෂව මෙතන විභවය කියන අරුත මම ලියනවා මේ විදිහට V ඊට සාපේක්ෂව C විභවය කියලා. V ඊට සාපේක්ෂව C විභවය කියලා මම ලියනවා මෙතෙන්ට වඩා මෙතන වැඩි ප්‍රමාණය. ඊළඟට දරුවනේ මෙතෙන්ට වඩා මෙතන විභවය වැඩි ප්‍රමාණය ඒක නම් මට IR ගුණිතෙන් ලියන්න පුළුවන්. කොහොමද ලියන්නේ? මෙතෙන්ට වඩා මෙතන වැඩි ප්‍රමාණය IR ගුණිතෙන් ලියන්න පුළුවන් V සමානයි IC වාරයක් RC. එහෙනම් මම කෙලින්ම ලියනවා IC RC කියලා. දැන් එහෙනම් දරුවනේ මේ බලන්න මේ සරල ප්‍රකාශනේ මෙතෙන්ට වඩා මෙතන විභවය 20යි නම් මෙතෙන්ට වඩා මෙතන එක දාන මෙතෙන්ට වඩා මෙතන එක දාන මෙතෙන්ට වඩා මෙතන එක කියන මේ තුනේ එකතුව මෙන්න මේ VCC කියන අගයට සමාන වෙන්න ඕනනේ පුතේ නේද? හරි. එහෙනම් මට ලියන්න පුළුවන් පළවෙනි සමීකරණය මෙන්න මෙහෙම VCC ඍණ බිඳුව මෙතනයි මෙතනයි අතර තියෙන විභවාන්තරය මේ අග්‍රය සහ මේ අග්‍රය අතර පවතින විභවාන්තරය සමානයි මෙතන ඉඳන් මෙතෙන්ට පවතින විභවය IERE ධන මෙතන ඉඳන් මෙතෙන්ට පවතින විභවය VCE ධන මෙතන ඉඳන් මෙතෙන්ට පවතින විභවය ICRC. ඉතින් මේ ප්‍රකාශනය පුතේ අපි හඳුන්වනවා ස්ට්‍රේට් ලයින් කියලා. මොන ලයින්ද? ස්ට්‍රේට් ලයින්. ඒ ස්ට්‍රේට් ලයින් කියන්නේ ඒ ස්ට්‍රේට් ලයින් කියන්නේ බැලුවම පේනවනේ කෙලින් අතරයි සමීකරණ ලියලා තියෙන්නේ නේද? එහෙනම් මේක අපි කියනවා ස්ට්‍රේට් ලයින් කියලා. ඒ සමීකරණ යොදනකොට අපි සාමාන්‍යයෙන් හඳුන්වන මොකක් කියලාද මේ ස්ට්‍රේට් ලයින් කෙලින් අතර සමීකරණේ දාලා තියෙන්නේ. right straight line හරි ඔන්න එක සමීකරණයක් හරි පුතේ ඊළඟට මේ පැත්තට විභව ප්‍රකාශන අපි බලමුකෝ පුතේ මෙතන නම් විභවය හරි නේ IERE නේ අපි ඒක කලින් හොයලා තියෙන්නේ මෙතන නම් මෙතෙන්ට තියෙන විභවය මම ලියන්නම්. හරි ඒක අපි හොයලානේ තියෙන්නේ මේ ප්‍රතිරෝධ ධාරා IERE. ඒතර දරුවනේ මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන විභවාන්තරය. ඒක මට ලියන්න පුළුවන් ඊට සාපේක්ෂව B විභවය කියලා. ඊට සාපේක්ෂව B විභවය කියලා. ඊළඟට පුතේ මේ කොටස හරහා පවතින විභවය මම IB ධාරාව තුලින් ලකුණු කරන්නම්. මෙන්න මේ කොටස හරහා පවතින විභවය මට ඒක ලියන්න පුළුවන් පුතේ කොහොමද මේ ධාරාව IB නේ එහෙනම් B සමානයි IR ගුණිතේ ගත්තොත් IB වාරයක් RB කියලා. එහෙනම් පුතේ මෙතෙන්ට වඩා මෙතන විභවය යම් ප්‍රමාණයකින්ද වැඩි ඒ විභව වැඩි වීම මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන විභවය ධන මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන විභවය ධන මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන විභවයට සමාන වෙන්න ඕනේ. එහෙනම් දරුවනේ මට ලියන්න පුළුවන් V in ඍණ බිඳුව සමානයි මෙතනත් මෙතනත් අතර තියෙන විභවාන්තරය සමානයි IERE ධන VBE ධන IBRB කියලා. එහෙනම් මෙන්න දරුවනේ ප්‍රකාශනයේ IERE ධන VBE ධන IBRB කියලා. මේ කොහොමද සමීකරණ? දැන් අරක කෙලින් අතර නම් මේක කොයි අතරද ලියලා තියෙන්නේ? හරි? අර සමීකරණේ කෙලින් අතර නම් මේ සමීකරණේ කොයි අතරද ලියලා තියෙන්නේ? මේක ලියලා තියෙන්නේ පොතේ හරස් අතට. අපි ඒක ලියනවා ක්‍රොස් ලයින් මේ විදිහේ ඉරකින් සංකේතවත් කරනවා. ක්‍රොස් ලයින්. ඔන්න ඔය විදිහට පුතේ MPN වර්ගයේ ට්‍රාන්සිස්ටරයක පොදු විමෝචකතා අවස්ථාවේදී අපිට විභව ප්‍රකාශන ලියන්න පුළුවන්. ඉතින් මේ විභව ප්‍රකාශන වලදී අපි දන්නා පද කිහිපයක් ආදේශ කළා නොදන්නා පද සඳහා වූ අගයන් සඳහා අගයන් ලබා ගන්න පුළුවන්. හරි. පුතේ බෝඩ් එකේ ෆොටෝ එකක් දාන්නම්.
සමීකරණ දෙක ලියා ගන්න එපා. අවශ්‍ය කරුණු ටික විතරක් සටහන් කරගන්න. නැවත කියනවා සමීකරණ දෙක ලියා ගන්න එපා. හරි. හරිද? හරි නේද පුතේ? හරි අපි ලියමු පුතේ. එහෙනම් මෙහෙම ලියන්නේ යටින්. දැන් මේ දෙක ලියා ගන්න කලින් චුට්ටක් මේ කතාවත් අහගන්නකෝ. අර ට්‍රාන්සිස්ටරයක් වැඩ කරන්න නම් දරුවන්ට මතකද VE සංඛ්‍යාව පෙර නැඹුරු වෙන්න ඕන කිව්වා. මෙන්න මෙතන පුතේ VE සංඛ්‍යාව පෙර නැඹුරු වෙන්න ඕන කියලා කිව්ව මතකද? මෙතන B C D BE සංඛ්‍යාව පෙර නැඹුරු වෙන්න ඕන කිව්වා. BE සංඛ්‍යාව මොකද්ද තිබ්බේ? ඩයෝඩයක් නේද පුතේ? මම මේ ඩයෝඩ් සැකස්මත් මෙතනම අදින්නම්. මෙහෙම නම් ඔය විදියට නේද? එතකොට මෙන්න මේ BE සංධිය පෙර නඹුරු වෙන්න ඕන කියලා කිව්වනේ මම ට්‍රාන්සිස්ටරයක් ක්‍රියා කරන්න. මෙන්න මේ BE සංධිය පෙර නඹුරු වෙනවා කියන්නේ පුතේ මෙන්න මේ පැත්තට එයා හරහා ධාරාව ගමන් කරන පරිදි විභවයන් නැති කිරීමයි. ඒ කියන්නේ පුතේ පෙර නඹුරු කරනවා කියන්නේ මොකද මේ තියෙන්නේ ඩයෝඩයක් කියලා අපි සැලකුවම නේද? මේ තියෙන්නේ P පැත්ත, මේ තියෙන්නේ N පැත්ත. P සිට N දක්වා ධාරාව ගලන පරිදි විභවයන් සැපයීම නඹුරු කරනවා කියලා කිව්වා. එහෙනම් මෙන්න මේ සංධිය නඹුරු කරලා පවත්වා ගන්න එක තමයි මේ Vin කියන විභවයේ රාජකාරිය. හරිද? එහෙනම් Vin විභවය මගින් කරන්නේ මොකද්ද? මේ පැත්තට මේ පරිපතේ නඹුරු කරලා තියාගන්න එක. ඒ කියන්නේ මෙන්න මේ BE සංධිය පෙර නඹුරු කර ගැනීම. ලියන්න පුතේ වාක්‍යයක් මෙහෙම. Vin මගින් සිදු කරන්නේ BE සංධිය පෙර නඹුරු කර IB ධාරාව පවත්වා ගැනීමයි. හරි. දරුවෝ මෙන්න මේ දෙකත් ඇදගෙන මෙතනින් මෙන්න මේ සමීකරණය ලියා ගන්න. මේක ලියන්න එපා. හරි. මේ රූප සටහන් දෙකත් ඇඳගෙන මේ සමීකරණය ලියා ගන්න. මොන සමීකරණයද? මෙන්න මේක. Vin මගින් සිදු කරන්නේ BE සංධිය පෙර නැඹුරු කර IB ධාරාව පවත්වා ගැනීමයි කියලා ලියලා මේ සමීකරණය ලියන්න කියලා කිව්වේ. Vin මගින් සිදු කරන්නේ BE සංධිය පෙර නැඹුරු කර IB ධාරාව පවත්වා ගැනීමයි. ඊට පස්සේ මේ සමීකරණ ලියන්න. රූපය අඳින්නද කියලා අහන්නේ මේ රූපෙද? මේක අඳින්න කියලා කලින්ම කිව්වා, මේක ඇඳ ගන්න කියලා කලින්ම කිව්වා. right. ඊට පස්සේ ලියන්න පුතේ මෙහෙම මේ VCC මගින් මොකද්ද කරන්නේ? අපි කියවනේ මෙන්න මේ සංධිය පසු නැඹුරු වෙන්න ඕන කියලා. ඉතින් මේක පසු නැඹුරු වෙන්න නම් එයා හරහා ධාරාව නොගලන පැත්තට අර ඩයෝඩයක් කියලා හිතුවොත් තමයි ධාරාව නොගලන කතාව වළංගු වෙන්නේ. හරි? අර ධාරාව නොගලන පැත්තට විභවයක් සැපවියොත් පුතේ. ධාරාව නොගලන පැත්තට විභවයන්නේ කියන්නේ N සිට P දක්වා විභවාන්තරය ඇති වෙන විදිහට විභවයන් සැපෙව්වොත් අපි කියනවා ඩයෝඩය පසු නැඹුරු කියලා. හරි? N සිට P දක්වා ධාරාව නොගලන පැත්තටයි විභවය ඇති කරන්නේ. ඩයෝඩයක් වුණා නම් යන්නේ නැහැ. ඩයෝඩයක් වුණා නම් ධාරාව යන්නේ නැහැ. නමුත් මෙයා ට්‍රාන්සිස්ටරයක් ඉන්න පුතේ මේක පසු නැඹුරු වෙලාවේදී ධාරාව ගමන් කරනවා. හරි මං කියන්නේ මේ ඩයෝඩ සැකස්මක් විදිහට හිතුවට ඇත්තටම අපිට ඩයෝඩ දෙකක් අමුණලා ට්‍රාන්සිස්ටරයක් හදන්න බෑ පුතේ. ඇත්තටම අපිට ඩයෝඩ දෙකක් අමුණලා ට්‍රාන්සිස්ටරයක් හදන්න බෑ. අපිට අර ට්‍රාන්සිස්ටරයේ අභ්‍යන්තරේ තේරුම් ගන්න සරල අදහසක් ගන්න පුළුවන් PN සංධි දෙක වෙන් කරලා හිතුවොත්. දැන් NPN මේ විදිහටනේ තියෙන්නේ පුතේ. NPN කියලා ගත්තොත් NP කියන උඩ සංධිය එකක් විදිහටයි යට ඉන්න PN දෙන්න එකක් විදිහට හිතුවොත් තමයි ඔය ඩයෝඩ දෙක වෙන්නේ. නමුත් ඉතින් ඇත්තටම මේ උඩ කොටසට P යට කොටසට P කියලා අපිට වෙන් කරන්න බෑනේ. P කොටස් එකයිනේ තියෙන්නේ පුතේ නේද? right? එහෙනම් අර මෙතෙන්දි ඩයෝඩය පසු නැඹුරු වුණාට ධාරාව ගමන් කරනවා. මොකද ඇත්තටම මේක ඩයෝඩයක් කියලා හිතන්න බැරි නිසා.
right හරිද පුතේ හරි එහෙනම් ලියන්න මෙහෙම VCC මගින් ඒ කියන්නේ මෙහෙන් එන ධාරාව මගින් කරන්න VCC මගින් සිදු කරන්නේ VCC මගින් සිදු කරන්නේ BC සංදිය පසු නැඹුරු කර BC සංදිය පසු නැඹුරු කර BC සංදිය පසු නැඹුරු කර IC ධාරාව පවත්වා ගැනීමයි BC සංදිය පසු නැඹුරු කර IC ධාරාව පවත්වා ගැනීමයි හරි දරුවෝ දැන් මෙන්න මේ සමීකරණය ලියන්න මොන සමීකරණද ස්ට්‍රේට් ලයින් එක ලියන්න right හරිනේ දරුවනේ මෙන්න මෙතන මේ VC කියන කෙනා ගත්තම මේ ඊට සාපේක්ෂව C විභවනේ ඕක තව ලියන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා මෙහෙම ඊට සාපේක්ෂව B ධන Bට සාපේක්ෂව C කියලා හරි ඒ කියන්නේ V ඊට සාපේක්ෂව B විභවය ධන V Bට සාපේක්ෂව C විභවය කියලා හරි ඉතින් අර මේක යට ඒකත් ලියාගන්න සමහර ගණන් වලදී පුතේ අපිට මේ සම්බන්ධතාවයක් වැදගත් වෙනවා හරි ඒ නිසා ඒකත් ලියාගන්න බෝඩ් එකේ ෆොටෝ එකක් ගෲප් එකට ෆොටෝ එකක් දාන්නම් පුතේ බෝඩ් එකේ right ඒකත් ලියාගන්න එතෙන්ට අපි ඊට පස්සේ ගණන් ටිකක් හදලා බලමු මේ සමීකරණය ආශ්‍රිත ගණනය කිරීම වෙන්නේ කොහොමද කියලා හරි ලේසි වැඩක් තියෙන්නේ හොඳද ස්ට්‍රේට් ලයින් එක ලියන්න පුතේ හරි නේද right හරි නේද දරුවනේ එහෙනම් අපි යමු පළවෙනි ගාන හදන්න යමු පුතේ මම රූප සටහන මකන්නම් right අපි ලියාගමු පුතේ පළවෙනි ගාන ලියන්න මෙහෙම රූපේ දැක්වෙනුවේ මෙයා ගැන කියන්නේ හරි රූප සටහන ඇඳපු දරුවෝ පැත්තෙන් ගාන ලියා ගන්න. හරි ඇඳපු නැති දරුවෝ ගාන රූප සටහන පස්සේ ඇඳ ගන්න පුළුවන් නේ. හරි. රූපය දැක්වෙන්නේ සිලිකන් වර්ගයේ NPN ට්‍රාන්සිස්ටරයකි. NPN ට්‍රාන්සිස්ටරයකි. සිලිකන් වර්ගයේ කිව්වේ එතකොට පුතේ අර සිලිකන් එකක් අරගෙන සිලිකන් අර්ධසන්නායකයක් අරගෙන දෙපැත්ත n විදියටත් මැද p විදියටත් තමයි මාත්‍රණය කරලා තියෙන්නේ. ඒ නිසා තමයි සිලිකන් වර්ගය කියලා කියන්නේ. හරි. එතකොට සිලිකන් වර්ගයේ NPN ට්‍රාන්සිස්ටර් අපි ලියුවේ කොහොමද? රූපය දැක්වෙන්නේ සිලිකන් වර්ගයේ NPN ට්‍රාන්සිස්ටරයකි. NPN ට්‍රාන්සිස්ටරයකි. IB IC හා IE අගයන් ගණනය කරන්න ඊට පස්සේ ලියන දරුවනේ මෙහෙම ලියන්න ට්‍රාන්සිස්ටරේ සංග්‍රාහක හා විමෝචකය අතර සරල ධාරා වෝල්ටීයතාවය ගණනය කරන්න. සරල ධාරා වෝල්ටීයතාවය ගණනය කරන්න. right මම ගාන හදන්නම් දරුවෝ බලාගෙන ඉන්න. හරි පුතේ සිලිකන් වර්ගය කිව්ව නේද? ඇයි මේ සිලිකන් වර්ගය කියන එක වැදගත් වෙන්නේ? මේ සිලිකන් කියලා කිව්වොත් අපිට VBE අගය පුතේ 0.7 වෝල්ට් කියලා ගන්න පුළුවන්. හරි
එතකොට ජර්මේනියම් වුණොත් 0.3 ගන්න පුළුවන්. ඇයි මෙතන තියෙන්නේ ඩයෝඩයක් වගේනේ පුතේ. මෙතන ඩයෝඩයක් නම් මේ EB කියන අගය ඊට වඩා B විභවය වැඩි විය යුතු අගය මේ ඩයෝඩේ විභවවාදකයට සමාන වෙන්න එපා. අපි දන්නවා ඩයෝඩයක් කරහා ධාරාව යන්න නම් මේ පැත්තට වඩා මේ පැත්ත සිලිකන් ඩයෝඩ් එක නම් මේ පැත්තට වඩා මේ පැත්ත අනිවාර්යෙන් 0.7කින් වැඩි වෙන්න ඕන. වැඩි වුණාමනේ පුතේ අර ඩයෝඩ් කරහා ධාරාවට යන්න දෙන්නේ. ජර්මේනියම් නම් මේ පැත්තට වඩා මේ පැත්ත 0.3යි. පරිපූර්ණයි නම් ඕනෙම නෑ විභව අන්තරයක් ඕනේ නෑ. දශමයක් හරි වැඩි නම් ධාරාව ගියා. හරි. BB අගේ දන්නවා. අපිට මුලින්ම කියනවා IB අගේ. පුතේ අපි ට්‍රාන්සිස්ටරේ අපි අර සමීකරණ වලට ආදේශ කරන පද වලින් ලකුණු කරගමු ධාරාව. මෙන්න IB ධාරාව. එතන මේ තියෙන්නේ කවුද පුතේ? Vin අගේ. මෙන්න මේ දත්ත හඳුනා ගැනීම ඉතාමත් වැදගත්. මේ කවුද? RB අගේ. මේ කවුද පුතේ? RC අගේ. මේ කවුද? VCC අගේ. RE කෙනෙක් නැහැ. එතකොට අපිට IC ධාරාව මෙතන ලකුණු කරන්න පුළුවන්. ඒ වගේම IE ධාරාව මෙතන ලකුණු කරන්න. අපෙන් ගානේ අහනවා IB සඳහා අගයක්, IC සඳහා අගයක්, IE සඳහා අගයක්. මේ ගානේ තව දත්තයක් දෙන්න ඕනේ. මේ ගානේ දත්ත තාම දුන්නේ නැහැ. ඒ තමයි අර බීටා සමානයි 50 හෝ 100 කියන අගේ. මම මේකේ 100යි කියලා ගන්නම්. බීටා සමානයි 100යි. ඔය බීටා කියන්නේ මොකක්ද? ට්‍රාන්සිස්ටර් එක බීටා වැලියු එක කියන්නේ බීටා අගය කියන්නේ මොකක්ද කියන එක උතේ අපි පාඩමේ අග හරියදී තමයි හරියටම ඉගෙන ගන්න. එතකම් මතක තියාගන්න මේ බීටා කියන්නේ ධාරාලාභය. ඒ කියන්නේ IC සහ IB අතර අනුපාතය. ඒ කියන්නේ ඕනෑම වෙලාවක ට්‍රාන්සිස්ටර් එක. ඒ වචනේ 100%ක්ම නිවැරදි නෑ ඕනෑම වෙලාවක කියන එක. ට්‍රාන්සිස්ටරයක් ක්‍රියාකාරී අවස්ථාව වෙනවා. ක්‍රියාකාරී අවස්ථාව ඔන්න චුට්ටක් බර වැඩි වෙනවා. ඒ නිසා මම ඒව දැම්ම කතා කරන්නේ. අපි දැන් ගණන් හදන්නේ ක්‍රියාකාරී වෙලාවෙදි විතරයි. ලබන සතිය වෙනකොට ටිකක් අමාරු ගණන් වලට යනවා. ඒතර ක්‍රියාකාරී වෙලාවෙදි IC සහ IB අතර අනුපාතය. ඒ කියන්නේ IC වෙදීම IB අගය තමයි පුතේ ඔය බීටා කියලා අපිට දෙන්නේ. හරි. අපි යමු ඉස්සරහට. මුලින්ම පුතේ මම ක්‍රොස් ලයින් එකට ප්‍රකාශන ලියනවා. ක්‍රොස් ලයින්. මෙතනයි අතර විභව අන්තරය මට ලියන්න පුළුවන්. Vin ඍණ බිඳුව සමානයි මෙතන තියෙන විභවය IB RB ධන මෙතන තියෙන විභවය VBE ධන මෙතන තියෙන විභවය IERE. මේ ලිව්වේ පුරුද්දට වගේ. මෙහෙම ප්‍රකාශනයක් එන්නේ නෑ අද. ඇයි? මෙතන ප්‍රතිරෝධය දීලා නැති ඉඳා. හිටියානම් එන්න ඕන. පුතේ අගයන් ආදේශ කරොත් Vin සඳහා අපිට ආව 6ක් 6 වෝල්ට් ඍණ බිඳුව මෙතන විභවය බිඳුව නිසා ඉතින් එතන බිඳුව මෙපැයි එන්නේ හැමතිස්සෙම. දැන් ඔන්න සමහර ළමයි කල්පනා කරනවා ඉතින් ඕකේ හැමදාම බිඳුව ලියන්න ඕනේ නේද? ඕක බිඳුව නැතුව ලියනවා. ඇයි සමහර ළමයි ඕක එක ගාන හැදුව ගමන් රයිට් අපි පොරවල් බිඳුව ඕනේ කෙටියෙන් හදන්න පුළුවන් උඩරිම කෙටියෙන් හදනවා. පුතේ මතක තියාගන්න සමහර පරිපතවල මෙතෙන්ට තව ට්‍රාන්සිස්ටරයක් සම්බන්ධ වෙනවා. අන්න එහෙම වෙලාවට මතකෙන් හදන්න ගියොත් බඩු හම්බ වෙනවා. ඒ නිසා එහෙම කරන්න යන්න එපා. විභව අන්තරයට හරියට ප්‍රකාශනය ලියන්න. අගය ආදේශ කරාට පස්සේ ඔබ දන්න ඕනම කෙටි ක්‍රමයක් ආදේශ කළා සමීකරණ සුළු කරන්න. හැබැයි අගය ආදේශ කිරීම දක්වා වූ පියවරවල් වලදී සියලුම වැදගත් පියවරවල් අනුගමනය කරන්න. ඒක ඔබට වැරදෙන්න තියෙන ඉඩකඩ අඩු කරනවා. හරිද? ඒ කියන්නේ වැරදෙන්නේ නැහැ කියන එක නෙවෙයි වැරදෙන්න තියෙන ඉඩකඩ අඩු කරනවා. right? IB RB IB අපි දන්නේ නැහැ පුතේ. RB යගේ අපිට දීලා තියෙනවා 23යි කිලෝ ඕම්. කිලෝ කියන්නේ 10 තුන්වෙනි බලය. ධන. VBE යගේ අපිට දෙනවා පුතේ 0.7 වෝල්ට් කියලා. දැන් පුතේ බලන්න මේ 0.7 මේ පැත්තට ගෙනාවොත් අපිට එනවා 6යි වෝල්ට් ඍණ 0.7යි වෝල්ට්. සමානයි IB වාරයක් 23 ගුණ කිරීම 10. බලන්න පුතේ මෙතනින් එනවා IB සමානයි 6න් 0.7ක් ගියොත් 5.3යි වෝල්ට්. යට දෙනවා පුතේ කීයද? 23 ගුණ කිරීම 10 3. මොනවද? ඕම්. එහෙනම් පුතේ මෙන්න IB යගේ 10 දුන උඩට ගෙනියන්න වෝල්ට් ඕම්. ඕමයට වෝල්ට් කියන්නේ ඇම්පියර් වලින් උත්තර එන්නේ 5.3 බෙදීම 23 ගුණ කිරීම 10 3 10 ඍණ 3 කරගන්න ඇම්පියර්. පුතේ බලන්න මේක සුළු කරලා කීයද එන්නේ කියලා.
මේ 10 ඍණ 3 ඔහොමම තියාගන්න ඒක මිලි කරන්න පුළුවන්. ඒක ලේසි. මිලි ඇම්පියර්. 5.3 23 බෙදුවම උත්තරේ කීයද පුතේ? 5.3 5.3 23 බෙදුවම 0.23ක් වගේ එන්නේ නේද? 0.23 මිලියන. ඔන්න පුතේ IB යගේ ආවා. IB යගේ දන්නව නම් දරුවනේ අපිට පුළුවන් IC යගේ හොයන්න. කොහොමද? I බීටා සමානයි IC බෙදීම IB. බීටාගේ CI 100 වාරයක් IB යගෙන් අපිට IC යගේ එන්න ඕන. එහෙනම් මෙන්න පුතේ IC යගේ 100 වාරයක් 0.23 ගුණ කිරීම මිලි ඇම්පියර් නේද? මිලිනේ 10 ඍණ 3 දාගන්න. 10 ඍණ 3යි ඇම්පියර්. පුතේ 100 10 ඍණ 3ට සුළු වුණොත් වඩා හොඳයි මිලි තියාගෙන යන එක නේද? 100 ගුණනොත් 23යි මිලි ඇම්පියර් කියලා අපිට උත්තරේ එනෝනේ. මිලි තියාගෙනම කියමු. ඔන්න 23යි මිලි ඇම්පියර් කියලා IC යගේ එනවා. පුතේ දැන් දරුවෝ හිතලා ස්ට්‍රේට් ලයින් ප්‍රකාශනය ලියන්න. ඒ ප්‍රකාශනයේදී දරුවෝ දන්නේ නැති පදයකට එන්නේ VCE අගය විතරයි. එහෙනම් දරුවන්ට තනියෙන් ඒක හොයන්න පුළුවන්. බෝඩේ පොකෝ එකක් දාන්නම් පුතේ. VCE අගය තනියෙන් ගණනය කරන්න. දරුවෙක් අහනවා VEB සමානයි VBC වෙනවද සර් කියලා. එහෙම වෙන්නේ කොහොමද? මේක පෙර නැඹුරු මේක පසු නැඹුරු. ඉතින් මේ විභවයන් දෙක සමාන වෙන්න පුළුවන් කියලා හිතනවද? එහෙම වෙන්න විදියක් නෑ නේ. රයිට් හරි. දරුවෝ ඉක්මනට ගාන හදා ගන්න. VCE යගේ තනියෙන් හොයන්න ඕන. ඉක්මන් කරන්න. දරුවනේ හරිද? 23යි ගානක් දෙන්නේ. කොහොමද බයි මැසේජ් කරන්න? ටැගල් VCE හොයන්න. හයයි වෝල්ට් 1යි වෝල්ට් 1යි වෝල්ට් එක එක අගයන් ඇවිල්ලා තියෙනනේ. මම හදන්නද එහෙනම්? ඒ කියන්නේ මට හදන්න වෙනවද? 1යි වෝල්ට් දෙන්නේ. අපි හදලා බලමු පුතේ. මම මේ පැත්ත ලියන්නම් ස්ට්‍රේට් ලයින් එකට සමීකරණය. පුතේ ස්ට්‍රේට් ලයින් වලට ලිව්වොත් ලියන්න පුළුවන් මෙහෙම. VCC ඍණ බිඳුව සමානයි. VCC ඍණ බිඳුව සමානයි ICRC ධන VCE ධන IERE. මම අර පළවෙනි ගාන හින්දා මේ ඔක්කොම ලියන්නේ. මේ පදේ එන්නේ නෑ පුතේ. ඇයි එන්නේ නැත්තේ? RE ප්‍රතිරෝධයක් දාලා නැති නිසා. හරිද? දැන් අපි VCC ඍණ බිඳුව, ඒ කියන්නේ 24 ඍණ බිඳුව සමානයි ICRC. IC යගේ විදිහට 23. ගුණ කිරීම 10 ඍණ 3. RC යගේ 1යි. 1 ගුණ කිරීම 10 3. ධන VCE යගේ ඒකනේ හොයන්න ඕන නේද? 10 3 කැපුණා 23යි. මොන බාන පුතේ හරිය ලස්සනට උත්තර එනවා නේද? 24 ඍණ 23 VCE අගය සමානයි 1යි වෝල්ට් කියලා අපිට එනවා VCE අගය. VCE අගය 1යි වෝල්ට් කියලා අපිට එනවා. හරි. රයිට් පුතේ අපි යමු නේද ඊළඟ ගානට. රයිට් අපි යමු ඊළඟ ගානට. කවුරුද ලියාගෙන ඉවරයි නේ?
මේ 2000 කිට්ටු ඉපදිච්ච ළමයින්ට පුතේ නේ ඒක සාමාන්‍ය දැනීම ගොඩක් අඩුයි නේද? හරි. ඒ කියන්නේ 2000 කිට්ටු ඉපදිච්ච අය මේ මෙතනත් ඉන්නවා 2005 වුණාට පස්සේ නේද? හරි. ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් කෑම එකක්වත් ඕඩර් කරලා ගෙන්නගෙන කන්න. එහෙමවත් තේරුමක් නැහැ. කියන්නේ සාමාන්‍ය පුතේ කඩේකට ගිහිල්ලා බඩු ගන්නකොට අපි බලන්නේ බෑ නේද? අපි දීපු මුදල් ප්‍රමාණය අපිට දීලා තියෙන්නේ අපි ගන්න කියපුවද නේද? එහෙම යම් අදහසක් තියෙන්න එපයි. කඩේකින් බඩු ගන්නකොට ඔයාලා ගිහිල්ලා ඉල්ලනවා පාන් ගෙඩි දෙකක් දෙන්න. හරි පාන් ගෙඩි දෙකක් දෙන්න කිව්වම එයාලා දෙනවා හාල් කිලෝ එකක්. එතකොට සාමාන්‍ය ඔබට අදහසක් තියෙන මේ පාන් ගෙඩිය කියන්නේ කොයි වගේ උපකරණයක්ද? ඒක බෑග් එකකට දුන්නොත් මෙන්න මේ වගේ කියලා නේද? හරිද? ඒතර දැන් මේ සමහර ළමයි ඉන්න දැන් පාන් ගෙඩි දෙක ගේන්න ගියේ රයිට් සල්ලි දුන්නා. එයාලා පාන් ගෙඩි දෙක කියලා දුන්නා. අරගෙන බලනකොට ගෙනල්ලා බලනකොට එක්ක පොල් තෙල් බෝතලයක් දීලා තියෙනවා. ඒ කියන්නේ එහෙම පිටින්ම වෙනස් උපකරණයක් දීලා තියෙනවා. මුදලුත් දීලා භාණ්ඩෙත් ත්‍රාගෙන ඇවිල්ලා ඒක ගෙනල්ලා තියලා පස්සේ වෙන කවුරු හරි බලනකොට තමයි තේරෙන්නේ මේ භාණ්ඩේ නෙවෙයි ගෙනල්ලා තියෙන්නේ කියලා. හරි. වෙලාවට ඉතින් භාණ්ඩේ අර පිට පෙට්ටියට පුර වෙනස් වෙලා නැහැ. ඉල්ලපු වර්ගෙ නෙවෙයි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. එහෙම වෙන්න එපා නේද? සැලකිලිමත් වෙන්න ඕනේ. කඩේකට දීලා මුදල් දීලා භාණ්ඩයක් අරගෙන එනකොට හරි. දරුවෙක් කාලා දිනනවා රෑ කෑමට ෂොට් එක හරිද සර් කියලා. නෑ එහෙම ප්‍රශ්නයක් නෑ. කෑම එක ඇවිල්ලා තියෙනවා. නමුත් කෑම එකත් එක්ක ඉල්ලපු අනිත් ටික කෑම එකට දාලා ටික නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. හරි. ඉතින් ඩිලිවරි එකෙන් මෙතෙන්ට ගෙනල්ලා දුන්නාට පස්සේ මේ මෙතන අපේ ඉන්න පුතාලා මෙතන සමහර දරුවෝ ඉන්න මෙහි ඉන්නේ කවුද කියලා දන්නවනේ නේද? හරි. ඒ දරුවෝ ගිහිල්ලා අරගෙන ඇවිල්ලා තියෙන මුදලුත් දීලා මුදලුත් අවශ්‍ය ප්‍රමාණය නෙවෙයි ගෙවලා තියෙන ඊට වඩා වැඩිපුර ගෙවලා කියපු જાතිත් නෙවෙයි ගෙනල්ලා තියෙන වෙන જાති ටිකක් ගෙනල්ලා දැන් කල්පනා කරනවා ගේනකොට හැල්මද කියලා. රයිට්. හරි. එහෙම වෙන්න එපා. දෙයක් කරනකොට හරි අවධානයෙන් කරන්න එපා නේද? කඩේකින් බඩුවක් ගන්න බැරි නම් අවුරුදු 20ක් ගිහිල්ලා කඩේකින් බඩු ගන්න කමන්නේ නැහැ කි මුන් මෙතෙන්ට ගෙනත් දීලානේ. නේද? මෙතෙන්ට ගෙනත් දීපු එකේ ගෙනල්ලා දීපු එකෙන් හරියට අවශ්‍ය භාණ්ඩය අරගෙන ඉන්න විදියක් නැහැ. ඔයා ඉස්සරහට තමයි තේරෙන්නේ. හරි. පුතේ අපි යමු ඊළඟ ගන්නට. right. අපි යමු පුතේ ඔන්න ඊළඟ ගන්නට. හරි දරුවනේ රූප සටහන ඇඳගමු. ඇඳගෙන අපි ගාන ලියාගමු. ඉක්මන් කරලා ඇඳගන්නකො. බලන්න දරුවනේ ගාන හදාන්න උත්සාහ කරන්න. අපි ගාන ලියා ගන්න ඕනේ නෑ නේද? මේකෙත් හොයන්න ඕන පුතේ IB සහ ICE හොයන්න ඕන. හරි. ධාරාවන් ටික සහ VCE අගය හොයන්න ඕන. මම මෙහෙම ලියන්නම්. IB සහ VCE ගණනය කරන්න. හරි දරුවනේ ඉක්මන් කරමු. ඒ නිසා දරුවෝ කඩේකින් භාණ්ඩයක් ගන්නකොට පුතේ හරි අර තමන්ගේ භාණ්ඩය ගැන අවධානය යොමු කරලා ගන්න නේද? මේ සයිස් විතර බීම බෝතලයක් මේ සයිස් විතර පෙට්ටියක දාලා තියන්න බෑනේ නේද? හරි. ඒ වගේ භාණ්ඩ පිළිබඳ යම් අදහසක් තියෙන්න ඕන කඩේකින් ගන්නකොට නේද? හරි. සාමාන්‍යයෙන් මේ සයිස් විතර පෙට්ටියක මේ සයිස් විතර උස බීම බෝතලයක් දාලා තියෙන විදියක් නැහැ. එතකොට මේ පෙට්ටිය ගෙනල්ලා පෙට්ටිය අරලා බැලුවට වැඩක් නැහැ. ඒක ඇතුලේ බීම බෝතලේ තියෙනවා නේ. භාණ්ඩ ටික ගන්නකොට බලන්න ඕන ඒ ඉල්ලපු එක ඒක ඇතුලේ තියෙනවද කියලා නේ. අඩුම තරමේ කඩේකට ගිහිල්ලා බඩු ටික ගන්න බැරි නම් ගෙනල්ලා දෙන බඩු ටික හරියට ගන්නවක් පුරුදු වෙන්න බෑ නේද?
අවුරුදු 20ක් වෙනකොටනේ ධර්මයක් 20ක් කියන්නේ නේ. v in කීයද කියලා දරුවෙක් අහන මෙන්න v in මේ v in මෙතන 10 නම් 10 මෙතනත් 10යි නේද? හරි පටන් ගන්න පුතේ ගන්න. ඔන්න හොඳ ප්‍රශ්නයක් අහනවා දරුවෝ. මේක සිලිකන් ට්‍රාන්සිස්ටරයක්. දැන් ඒක දන්නේ නැතුව ගන්න හදපු අයකෝ. පුතේ මම මේක සිලිකන්ට කියලා කිව්වේ නෑ. අන්න එතෙන්දී විශේෂ නිර්දේශය අපිට පොඩි අවස්ථාවක් දීලා තියෙනවා. ට්‍රාන්සිස්ටරය කුමන වර්ගයේද කියලා කියලා නැත්නම් ඩයෝඩය කුමන වර්ගයේද කියලා කියලා නැත්නම් පරිපූරක බව විශේෂයෙන්ම සඳහන් කරලා නැත්නම් ට්‍රාන්සිස්ටරය සිලිකන් කියලා උපකල්පනය කරාට වරදක් නෑ. අන්න එහෙම ට්‍රාන්සිස්ටරයක දීලා නැත්නම් පරිපූරක භාවයද දීලා නැත්නම් ඩයෝඩ වල අපි කතා කරන්නේ පරිපූරක ඒ වගේ ට්‍රාන්සිස්ටර් වලට අපිට කියන්න පුළුවන් පරිපූරක වුණා නම් මෙහෙම වෙන්න ඕන කියලා. හරි. ඉතින් එතෙන්දී අපිට පුළුවන් සිලිකන් කියලා උපකල්පනය කරන්න. ඒ නිසා මේකේ සිලිකන් කියලා උපකල්පනය කළා ගාන හදාගෙන යන්න. රයිට්. තව තියෙන ප්‍රශ්න අහන්න. පුතේ මමත් ගාන හදන්න පටන් ගන්නම් එහෙනම්. දරුවොත් හදාගෙන යමු මමත් හදන්නම්. ඉතින් මෙන්න IB අගය. මෙන්න මෙතන විභවය අපි V in කියලා ගන්නවා. එහෙනම් V in අගය දීයේදී දත්ත වලින් හොයා ගන්න. V in අගය කීයද? 10යි වෝල්ට්. right? ඒ වගේම VBE ගානේ දීලා නැහැ. සිලිකන් කියලා උපකල්පනය කළා මම කිව්වා VB.7 වෝල්ට් කියලා ගන්න. එහෙනම් පුතේ මුලින්ම අපි ලියමු ක්‍රොස් ලයින්. මෙන්න ක්‍රොස් ලයින්. ක්‍රොස් ලයින් ලියුවොත් පුතේ මෙහි ඉඳන් මෙහාට ප්‍රකාශනය V in ඍණ බිඳුව සමානයි IB RB ධන VBE. IE RE පදේ දැන් ලියන්න ඕනේ නැහැ. එක ගානක් අපි හදලානේ තියෙන්නේ නේද? V in කීයද පුතේ? 10යි වෝල්ට්. ඍණ බිඳුව. IB RB දන්නේ නැහැ. RB යගේ දෙනවා 50යි කිලෝ ඕම්. මම ඕම් කරගන්න කිලෝ කියන එක වෙනකොට 10 3 දාලා ආදේශ කරන්න. ධන VBE 0.7යි වෝල්ට්. පුතේ 10න් 0.7ක් යන්න ඕන 10 වෝල්ට් ඍණ 0.7යි වෝල්ට්. අපිට මේ පැත්ත එනවා IB වාරයක් 50 ගුණ කිරීම 10 3යි කියන. පුතේ 10න් 0.7ක් ගියාම අපිට එනවා 9.3යි වෝල්ට්. ඒ එක්කම 50 ගුණ කිරීම 10 3න් බෙදුවම IB හොයන්න පුළුවන්. පුතේ ඔය 10 3 කලින් වගේ මුලට ගෙනියන්න. ඒක 10 ඍණ 3ක් වෙනවා. 9.3 50න් බෙදන්න තියෙන්නේ. මම ඒක පැත්තක බෙදලා 9.3 50න් බෙදන්න තියෙන්නේ. මෙහෙම බෙදීමකදී හරය 100 ගුණාකාරයක් කරගන්න ඒක තමයි ලේසිම දේ. හැබැයි මේක හිතින් කරන්න පුරුදු වෙන්න. හරි. මේක පුතේ හිතින් කරන්න පුරුදු වෙන්න. පුතේ මෙහෙම කරොත් 9.3 දෙකකින් ගුණ කරන්න පුළුවන්. දෙවරක් 3 6යි, දෙවරක් 9 18යි. 50 වරක් දෙක 100යි. 100ෙන් බෙදුනොත් දශමික ස්ථාන දැන්න තියෙන්නේ මෙතනනේ දෙකක් එන්න ඕන. එහෙනම් පුතේ අපිට එනවා 0.186යි 0.186යි වාරයක් 10 ඍණ 3. ඒ කියන්නේ IB යගේ අපිට ඇවිල්ලා තියෙනවා පුතේ දැනට 0.186යි මිලි ඇම්පියර් කියලා. ඔන්න පුතේ IB අපි හොයමු. IB දන්නව නම් පුතේ අපිට පුළුවන් බීටා සමානයි IC වෙදීම IB ඇසුරින්. බීටා ගේ 100ක් වෙනවා. IC බෙදීම IB IC බෙදීම IB IC අපි දන්නේ නැහැ. IB මේ පැත්තට දාමු. IB යගේ 0.186 මිලි ඇම්පියර් 100ෙන් ගුණ වුණොත් 18.6යි මිලි ඇම්පියර් සමානයි IC කියලා IC ධාරාව වෙනවා. ඔන්න පුතේ IC දන්නවා. දැන් අපිට තියෙන්නේ ස්ට්‍රේට් ලයින්. right. පුතේ අපි ඊළඟට ස්ට්‍රේට් ලයින් වලට ප්‍රකාශනය ලියනවා. මෙන්න ස්ට්‍රේට් ලයින්. පුතේ ස්ට්‍රේට් ලයින් වල ප්‍රකාශනය ලියුවොත් අපිට ලියන්න පුළුවන් V
CC ඍණ බිඳුව සමානයි ICRC ධන VCE මෙතන විභවය මෙතන විභවයක් නැහැ මොකද උපකරණය ප්‍රතිරෝධයක් යොදලා නැති නිසා එළින්ම VCE නේ හොයන්න ඕන VCC 10යි වෝල්ට් IC ඍණ RC උදේ මේ පැත්තට ගමුද සුළු වෙන්නේ නැති යගයක් දෙන්නේ නැහැ ICRC right අපි දෙමු මෙහෙම IC ආව 18.6 ගුණ කිරීම 10 ඍණ 3 වාරයක් අපිට එනවා RC යගේ 500යි කියලා 500යි කියලා එහෙනම් පුතේ ධන VCE ඔන්නෝම නෙන්නේ මෙන්න මේක චුට්ටක් සුළු කරගත්තා නම් හරියි 500 කියන එක ලියන්න පුළුවන් පුතේ 1000 බෙදීම 3 කියලා නේ 18.6 වාරයක් 10 ඍණ 3 ගුණ කිරීම මේක හිතන්න 1000 බෙදීම 3 කියලා ධන VCE 1000 බෙදීම 3 නෙමෙයි sorry 1000 බෙදීම 2 හරි 1000 බෙදීම 2 කියලා හිතුවොත් බලන්නකො මේ 10 බිංදු 3ට 10 ඍණ 3 කැපෙනවා දෙකෙන් බෙදුනොත් 18.6 9.3යි නේද එහෙනම් අපිට එනවා 10යි වෝල්ට් සමානයි 9.3යි වෝල්ට් ධන VCE ඒ කියන්නේ පුතේ VCE යගේ එන්නේ 0.7ක්ද බලන්න සුළු කරපු හැටි හරියද කියලා මෙහෙමද බලන්න එන්න පුතේ right දරුවෝ ඉක්මන් කරලා හදා ගන්න දරුවනේ පුතේ මේ විදිහට නේද සුළු කිරීම එන්නේ හරි කවුරුත් දරුවෝ ඉක්මන් කරන්න හෙට උදේ එළි වෙනකොට වගේ පේපර් එළි වෙනවා අද රැට වගේ පුතේ දාගන්න පුළුවන් ගිය සතියේ පේපර් එකේ තියරි MCQ සහ රචනා ටිකේ විවරණය එතකොට හෙට දවසේ ඔබට 1 ඉඳන් 6 වෙනකම් රචනා පේපර් එක තියෙනවා උදේ පන්තිය තියෙනවා පුතේ පදාර්ථ විකිරණ පන්තිය එතකොට හවස ටෙස්ට් එක අනිවාර්යෙන් ලියන්න දරුවනේ දැන් ටෙස්ට් ලියන්න කාලේ හරි ඒ කියන්නේ නොලිය ඉන්න අයට ලියලියා ඉන්න අය දැන් දිගටම ලියාගෙන යන්න විවරණේ බලලා ආයෙ ගණන් ටික හදන්න හරි රයිට් කවුරුත් දරුවෝ ඒ වැඩ ටික ඒ විදිහට කරගෙන යන්න පේපර් එක ලියන ක්ලාස් එකට පුතේ පේපර් ක්ලාස් එකට මුදල් අය කිරීමක් කරන්නේ නැහැ කාලින්වත් හරි ඒ කියන්නේ සිකුරාදා දවසේ තියෙන පන්ති එකකටවත් මුදල් අය කිරීමක් කරන්නේ නැහැ ඉතින් මේ තියෙන තත්ත්වෙත් එක්ක ඉතින් දිගටම මුදල් අය කිරීමක් කරන්න කැමති දරුවෙකුට ඇවිල්ලා පේපර් එක ලියන්න පුළුවන් පේපර්ස් ටික බලන එක අපි ඉක්මනටම මොකක් හරි ක්‍රමයක් යොදන්නම් ওই පේපර් බලන වැඩේට අර බලන්න පොඩ්ඩක් ප්‍රශ්න කීපයක් තියෙනවා මොකද ඔන්ලයින් පේපර් එක බලන්න මේක පුතේ නේද හරි MCQ එකේ ලකුණු ටික ඉතින් කොහොමත් ඔන්ලයින් එකේ ලකුණු ටික වෙලේ වැටෙනවනේ නේද හරි right හරි නේද පුතේ ගාන හදාගෙන ඉවරනම් දරුවනේ මෙසේජ් එකක් දාන්න ඉක්මන් කරන්න right හරි නේද පුතේ හරි මං එහෙනම් මකනවා අපි යමු ඊළඟ ගානට මෙයා තියෙද්දිම මකනවා හරි අපි මෙහෙම හදමු මෙතන ප්‍රතිරෝධයක් දාපු එකක් ඊළඟට දෙන්නම් හොඳට දරුවනේ හරි මේකෙත් පුතේ හොයන්න IB අගය සහ IB හා VCE විභවය හරිද පුතේ කොහොමද හදපු දරුවෝ උත්තර දාන්න මොකක් කරන්න තාම හැදුවේ නැද්ද කවුරුවත්
ඕ පුතේ ඍණාගයක් එනවද? එහෙම වුණොත් ගැටලුවක් වෙනවා. ඉතින් VC යාගේ ඍණ වෙනවද? අපි පුතේ මෙතන 200 ඕම් ගමු නේද? බලන්න මේක 200 ඕම් කරොත් පුතේ අන්තිම උත්තරේ ඍණ අයින් වෙනවද කියලා? ඔය ඍණ එන්න හේතුව මේ ට්‍රාන්සිස්ටර් එහෙම තියෙනවා පුතේ. ඍණ එන්න හේතුව ට්‍රාන්සිස්ටරේ ගැලිය හැකි උපරිම ධාරාවට වඩා වැඩි යගයක් මෙතන IC ට එන්නේ නැති. හරි? ඒ අවස්ථාව අපි කියන සම්තෘප්තයි කියන. ඒ සම්තෘප්ත වෙන වෙලාව ගන්න විදි අපි ලබන සතියේ කතා කරමු. ලබන සතියේ හෝ ඊළඟ සතියේ කතා කරමු. හරි? බලමු පුතේ 200 ඕම් දැම්මොත් එනවද? දරුවනේ 200 ඕම් දැම්මොත් ඍණ නැතුව ධන උත්තරයක් එනවද බලන්න. right බලන්න පුතේ මාත් හදන්නම්. cross line දැම්මොත් අපිට ලියන්න පුළුවන් v in ඍණ බිඳුව සමානයි ධාරා ලකුණු කරගෙන ඉස්සෙල්ලා IB IC IP v in ඍණ බිඳුව සමානයි IB RB ධන VBE v in 7යි පුතේ 7 ඍණ බිඳුව සමානයි IB අපි දන්නේ නැහැ RB යගේ 25යි කිලෝෝම් කියන්නේ 10 3 ධන VB යගේ සිලිකන් කියන උපකල්පනය කරොත් 0.7යි වෝල්ට්. ඒතර පුතේ එනවා 7 ඍණ 0.7 සමානයි IB වාරයක් 25 ගුණ කිරීම 10 3 6.3 බෙදීම 25 වාරයක් 10 3 IB ට සමානයි. 25න් බෙදන්න තියෙන පුතේ 4න් ගුණ කරගත්තා නම් වඩා ලේසි නේද? අර මම කිව්වේ හිතින් සුළු කරන්න පුරුදු වෙන්න කියලා. 4 වරක් 3 12න් 2 එකක් ඉතුරුයි 4 වරක් 6 24යි 1යි 25යි. එතකොට දශම දින ස්ථාන 3ක් ඉස්සරහට යනවා මොකද 25 4න් ගුණ වුණොත් 100 වෙන හින්දා. එහෙනම් 0.252 දෙකක් දෙන්නේ. 0.252 එනවා නේද? එහෙනම් ඔන්න 0.252 10 3 උඩට ගිහින් 10 ඍණ 3 ඒ කියන්නේ කෙලින්ම මිලි ඇම්පියර වලින් උත්තරේ ලියන්න. සමානයි IB. උතේ ඔන්න IB යගේ හරි එහෙනම් අපිට පුළුවන් බීටා සමානයි IC බෙදීම IB කියලා ගන්න. බීටාගේ CI 100 වාරයක් IB සමාන වෙනවා IC ට. එහෙනම් පුතේ IC ධාරාව වෙනවා IB 100 ගුණන 25.2යි මිලි ඇම්පියර් කිය. මෙන්න IC ධාරාව. හරි. බලමු පුතේ ස්ට්‍රේට් ලයින් ප්‍රකාශනය ලියුවොත් අපි VCC ඍණ බිඳුව සමානයි VCC ඍණ බිඳුව සමානයි ICRC ධන VCE VCC ඍණ බිඳුව 30 ඍණ බිඳුව සමානයි IC අපිට 25.2ක් මිලි ඇම්පියර් 10 3යි ගුණ කිරීම 200යි ඕම් ධන VCE බලමුද 200න් ගුණ කරොත් කීයද? බිංදු දෙකට මෙතනින් බිංදු දෙකක් කැපුවොත් 10ක් ඉතුරු වෙන්නේ. දෙකෙන් ගුණ කරොත් 10 ඍණ එකක් ඉතුරු වෙන්නේ 10 ඍණ 3නේ. දෙකෙන් ගුණ කළොත් 4යි එකක් ඉතුරුයි. මේක තියෙනවා 10 ඍණ 1 ධන VCE 10 ඍණයකින් ගුණ කරන්න තියෙනවා මෙතන දශම තත්ත්වය. මේ කියන්නේ පුතේ 30 ඍණ 4.04 සමානයි VCE කියලා එනවා. එතකොට පුතේ 25.9ක් දෙන්නේ. 25.9ක් නේද? 24.9ක්. sorry මෙතන 4 නෙමෙයි 5 නේ. ඉවර දෙක 4 මෙතන එකක් දෙන්න 5. right එතකොට මෙතන 5 නම් අපිට
24.96 වෝල්ට් කියලා. හරි ලේසි. රයිට් දරුවෝ ඉක්මනට හදාගන්න තව ගානක් තියෙනවා. තව ගානක් තියෙනවා. හරි ඉක්මනට ගාන හදාගන්න පුතේ. ඉතින් බෝඩ් එක පැහැදිලිව පේන්නේ නැති දරුවෝ කීප දෙනෙක් ඉන්නවා. කියන ටික අහගෙන ඉඳලා ෆොටෝ එක බලලා හරි ලියා ගන්න පුතේ. මොකද බාධක තියෙනවා අපි ඒවා අතහැරලා ඉස්සරහට මේ ගමන යන්න ඕනේ නේද? හරි? ඒ නිසා පුතේ මේ බෝඩ් එකේ පේන්නේ නැති දරුවෝ ඉතින් අවස්ථාව දෙවිදියටම වෙන්න පුළුවන්. මගේ සිග්නල් ගැටලු හින්දා වෙන්න පුළුවන්. දරුවන්ගේ සිග්නල් ගැටලු හින්දා වෙන්න පුළුවන්. නමුත් අපි කාගේ ළඟද සිග්නල් ගැටලු තියෙන්නේ කියන එක ප්‍රශ්නයක් කරගන්න එපා. කියන ටික කොහොම හරි අහගෙන ඉඳලා තේරුම් ගන්න. සටහන ෆොටෝ එක බලලා හරි ලියා ගන්න. තේරෙන්නේ නැත්නම් පුතේ වෙනම මැසේජ් එකක් දාලා අහන්න. පන්ති ඉවර වුණාට පස්සේ අපි ඒ ටික අපෝ සාකච්ඡා කරමු. හරි? කොහොම හරි තමන්ගේ වැඩේ කරගන්න බලන්න. හරි? ටික මම කරන්න ගාන ලියා ගන්න පුතේ. තව විශේෂ ගානක් තියෙනවා. ඒ ගාන හදලා අපි පන්ති නවත්තමු. ඉතින් දරුවෝ නම් වාඩි වෙලා ඉන්න මට තමයි මහන්සි. හරි? නමුත් මට තව පැයක් විතර පුළුවන් හිමින්සරේ. හරි? රයිට්. හරි. මම කරලා ලියා ගන්න. දරුවනේ හරි නේද? අපි යමුද තව ගානකට? ගාන ලියා. යමුද නෙමෙයි යමු. හරි? right. right. හරි නේද පුතේ? ලියන්න පුතේ මෙහෙම. රූපය දැක්වෙන්නේ සිලිකන් වර්ගයේ ට්‍රාන්සිස්ටරයකි. රූපය දැක්වෙන්නේ සිලිකන් වර්ගයේ ට්‍රාන්සිස්ටරයකි. රූපය දැක්වෙන්නේ සිලිකන් වර්ගයේ ට්‍රාන්සිස්ටරයකි. IC අගය සහ VCE අගය IC අගය සහ VCE අගය IC අගය සහ VCE අගය මෙන්න මේවා හොයන්න. IC හා VCE අගය ගණනය කරන්න. right නේ. ගාන හදලා යන්නේ මහන්සි තමයි ඉතින්නේ. අපි 8යි 10ට වගේ පටන් ගත්තේ. දැන් වෙලාවත් ආයි 8යි 10 නේද? පැය 12ක් ගිහලා නේ. හෙට උදේ වෙනකම් ඔහොම මදිමුද? මොකද කියන්නේ? දැන් අපි උදේ 8යි 10ට පටන් ගත්තේ. දැනුත් වෙලාව 8යි 10යි නේ. බලන්න වෙලාව යන හැටිනේ. right. මේම දිගටම ඔන්ලයින් කරන්න ඕන පුතේ. ලබන සැරේ දරුවන්ට බ්‍රහස්පතින්ද උදේ 8 රෑ 8 සිකුරාදා උදේ 8 රෑ 8 ඒ විදිහට තමයි කරන්න වෙන්නේ. මේ යන විදිහට ගියොත්. right. හරි දරුවනේ මෙන්න මේ වගේ ගණන් වල පොඩි විශේෂත්වයක් තියෙනවා. හරි. මේවට හේතු අපි ඉස්සරහට සාකච්ඡා කරමු. දැන් මෙතන වීන්ට කෙලින් වගේක් දීලා නැහැ. මේ වගේ ගානකදී ඒ කියන්නේ පුතේ මෙන්න මෙහෙම ප්‍රතිරෝධ දෙකක් කරා මෙතෙන්ට විභවයක් සපයලා තිබ්බොත් අපි සලකනවා මෙන්න මේ IB ධාරාව බිඳුවයි කියලා. හරි. දැනට දරුවෝ මෙන්න මේක තේරුම් ගත්තා නම් ඇති. ඇයි මේ IB ධාරාව බිඳුව කියලා ගන්නෙ කියලා. හරි. අපි ඉස්සරහට ඒව තර්ක කර හොයමු. දැනට මතක තියාගන්න මෙන්න මේකේ IB ධාරාව අපි බිඳුවයි කියලා සලකමු. හරි. මෙවැනි පරිපතයක ඒක මොකද වැදගත් කියලා. මෙවැනි පරිපතයක IB සමානයි බිඳුව යයි සලකයි. එහෙම කරන්නේ පුතේ IB සමානයි බිඳුව කියලා ගත්තම ඒ කියන්නේ මෙහෙන් ධාරාවක් යන්නේ නැහනේ. 40යි කිලෝ ඕම් සහ 60යි කිලෝ ඕම් ශ්‍රේණිගතයි කියලා ගන්න පුළුවන්. මොකක්? ඉතින් එහෙම කරන්නේ මොකටද? එහෙම කරන්නේ ඇයි කියලා මම කියලා දෙන්නම්. හරි.
මෙවැනි පරිපථයක IB සමානයි 0යි සලකනවා. එහෙම 0යි කියලා ගන්න ඇත්තම IB කියන්නේ මිලි ඇම්පියර් දශම ගණන් මයික්‍රෝ ඇම්පියර් ගණන්නේ. ඒ නිසා එහෙම ගත්තට ඉතින් ලොකු අවුලකුත් නැහැ. මෙහෙම කරන්න හේතුව IB 0 වුණොත් පුතේ අපිට ඔය ප්‍රතිරෝධ දෙක ඒ කියන්නේ 40යි කිලෝ ඕම් සහ 60යි කිලෝ ඕම් ප්‍රතිරෝධ දෙක ශ්‍රේණිගතයි කියලා සලකන්න පුළුවන් ඒක. හරි. කවුද 40යි කිලෝ ඕම් සහ 60යි කිලෝ ඕම් දෙන්න ශ්‍රේණිගතයි කියලා ගන්න පුළුවන්. ඉතින් එහෙම ශ්‍රේණිගතයි කියලා ගත්තම අපිට ඇති වාසිය මොකක්ද? ඔන්න බලන්න වාසිය. හරි. මෙතන සටහන් දාන මෙවැනි පරිපථයක IB සමාන 0යි සලකයි එවිට මෙහෙම ලියන්නම් R1 R2 එවිට R1 හා R2 ප්‍රතිරෝධ ශ්‍රේණිගතයයි සැලකිය හැක. ශ්‍රේණිගතයයි සැලකිය හැක. එවිට R1 සහ RB ප්‍රතිරෝධ ශ්‍රේණිගතයි කියනවා. ඉතින් ශ්‍රේණිගතයි කියලා ගන්නෑ. අන්න පුතේ බලන්න ශ්‍රේණිගතයි කියලා ගත්තොත් දරුවන්ට මතකයි විභව බෙදීමේ මූලධර්මය. අන්න පුතේ මෙතනගේ 40යි වෝල්ට් නේ. මේ VCC 40යි වෝල්ට්. ඒ කියන්නේ පුතේ මේ භූගත කරපු ලක්ෂයන්ට සාපේක්ෂව මෙතෙන්ට සපයපු විභවය 40යි. හරි. එහෙමනම් දරුවනේ මෙන්න මෙයා හරහා තියෙන විභව අන්තරය සහ මෙයා හරහා තියෙන විභව අන්තරය අපිට V1 V2 කියලා විදියට අරගත්තොත් මේක හොයන්න පුළුවන් විභව බෙදීමේ මූලධර්මයේ. එතන විභව බෙදීමේ මූලධර්මයේ දාන්න නම් ප්‍රතිරෝධ ශ්‍රේණිගත වෙන්න ඕන. ප්‍රතිරෝධ ශ්‍රේණිගත වෙන්න නම් මෙයා හරහා එන ධාරාව මෙයා හරහා එලෙසම යන්න ඕන. එහෙම කියේ නැතොත් ශ්‍රේණිගතයි කියන්න බෑ. මෙයා හරහා එන ධාරාව මෙයා හරහා එලෙසම යනවා කියන තර්කයට එන්න IB ධාරාව බිඳුවක් වෙන්න ඕන. මෙහෙන් එන එකෙන් ටිකක් මෙහෙට ගිහිල්ලා නම් පුතේ මෙහෙන් එන ටික ඔක්කොම මෙතනින් යන්නේ නැහැනේ. එහෙම වුණොත් අපිට R1 R2 ශ්‍රේණිගතයි කියන්න බෑ. R1 R2 ශ්‍රේණිගතයි කියන්න බැරි වුණොත් විභව බෙදීමේ මූලධර්ම යොදන්නත් බෑ. විභව බෙදීමේ මූලධර්ම යොදන්න නම් R1 R2 ශ්‍රේණිගත වෙන්න ඕන. R1 R2 ශ්‍රේණිගත වෙන්න නම් R1 හරහා යන ධාරාව R2 හරහා එලෙස ඒ අයුරින්ම යන්න ඕන. එහෙම වෙන්න නම් මෙතනින් ධාරා පිටතට නොයන්න ඕන. අන්න ඒ නිසා මේ වගේ පරිපථවල අපි IB සමානයි 0යි කියලා ගන්නවා. හරිද? හරි. ඉතින් මෙතන මෙහෙම IB 0යි කියලා ගන්න මෙන්න මෙහෙම ප්‍රතිරෝධ දෙකක් යොදලා තිබ්බොත් විතරයි. ට්‍රාන්සිස්ටරේ ඉන්පුට් එකට ප්‍රතිරෝධ දෙකක් හරහා විභවය සැපියුවොත් විතරයි. ඉතින් අපිට මෙන්න මෙතන විභවය ඕනනේ පුතේ ක්‍රොස් ලයින් දාන්න. Vin මෙතන විභවය Vin ඕන. ඉතින් මෙතන බිඳුවයි. අපිට ලියන්න පුළුවන් Vin ඍණ බිඳුව සමානයි V2. V2 විභවය කෙලින්ම ලියන්න පුළුවන් පුතේ. බලන්නකෝ. සැපයුම් වෝල්ටීයතාවය 40යි වෝල්ට්. මොන විභව බෙදීමේ මූලධර්ම දාන්න. සැපයුම් වෝල්ටීයතාවය 40යි වෝල්ට්. මේ විභවය බෙදෙන්න ඕන ප්‍රතිරෝධ අතර අනුපාතයට. ඒ කියන්නේ R1 අනු R2 අනුපාතයට බෙදෙන්න ඕන. එහෙම බෙදෙන්න නම් මුළු විභවය ප්‍රතිරෝධවල එකතුවෙන් බෙදිලා ගුණ වෙන්න ඕන. මෙතෙන් අදාළ ප්‍රතිරෝධයෙන් ඒ කියන්නේ R2 ගියාගේ. හරි. ඉතින් එහෙනම් පුතේ මෙන්න V2 ගියාගේ කෙලින්ම මම ලියනවා 40යි වෝල්ට් ගුණ කිරීම මේක නම් R1 R2 කියන්නේ 40ට 60 40ට 60 අනුපාත ගම්මු 4ට 6 2ට 3 එහෙනම් පුතේ අනුපාත එනවා 2ට 3 අනුපාතයට බෙදෙන්න ඕන 2 අනු 3 අනුපාතයටයි පුතේ විභවයන් බෙදෙන්න ඕන ඒ කියන්නේ මුළු විභවය බෙදෙන්න ඕන මෙතන කොටස් දෙකකුත් මෙතන කොටස් තුනකුත් වෙන පරිදි ඒ කියන්නේ මුළු කොටස් පහකට බෙදෙන්න ඕන 2 දාන්න 3 කොටස් පහකට බෙදලා මෙතෙන් අදාළ කොටස් සංඛ්‍යාව 3යි 3ෙන් ගුණ වෙන්න ඕන right 3ෙන් ගුණ වෙන්න ඕන පුතේ බලන්න 2 දාන්න 3 5යි 45න් බෙදුනොත් 45න් බෙදුනොත් කීයද ලොකු වර්ගයක් වෙනව නේද sorry 40 නෙවෙයි 10යි දීලා තියෙන්නේ 10යි වෝල්ට් නේ දීලා තියෙන්නේ කවුද 40ද right 5යි 2 දාන්න 3 5යි 10යි 5න් බෙදුනොත් 2යි 2 දාන්න 3 6යි වෝල්ට් එහෙනම් 6යි වෝල්ට් පුතේ V2 කියන්නේ V2 6යි වෝල්ට් කියන්නේ
Vin සමානයි 6 වෝල්ට්. Vin සමානයි 6 වෝල්ට්. Vin සමානයි 6 වෝල්ට්. මුළු විභවය 40 වෝල්ට් කියලා ගත්තේ කොහොමද සර් කියලා අහලා තියෙනවා. වැරදිලා අරගෙන තියෙනවා. මෙතන 10 නේ දීලා තියෙන්නේ. right ඔන්න පුතේ අපි Vin අගය හොයාගත්තා. හැබැයි ක්‍රොස් ලයින් දානකොට IB RB අගයක් ගන්න බෑ මෙතන. ඇයි IB ධාරාව නොසලකා හරි ඒ වගේම RB ප්‍රතිරෝධයක් ගන්න දීලා නැහැ. මේ වගේ ගණන් වල මෙතෙන්ට RB කියන්නේ දෙන්නේ නැහැ. හරි අපි ඔය ඉස්සරහට තව කතා කරමු. හරි මම මේ දැනට සාමාන්‍ය පරිපථයක සමීකරණ ලියන විදියයි මේ හුරු කරගෙන යන්නේ. ප්‍රතිරෝධ දෙකේ සමකය අරන් ඒක IB කියලා අරගෙන ගාන හදන්න බැරිද? ප්‍රතිරෝධ දෙකේ සමකය ගත්තොත් මේ අතර නිදාරාව යන්නේ මිහින් යන්නේ නැහැ. සමකය ගන්න දෙන්න ශ්‍රේණිගත වෙන්න ඕනේ. එතෙන්දී අනිවාර්යයෙන්ම IB නැති වෙන්න ඕනේ. එතකොට IB කෙනෙක් ගන්න බෑ. RB කියලා අරගන්න බෑ. RB කියන්නේ බේස් එකට දාපු ප්‍රතිරෝධය. මේ දෙකේ සමකය මෙතෙන්ට දාපු එක වෙන්නේ කොහොමද? මේ ප්‍රතිරෝධ තියෙන වෙන පැත්තකට. එහෙම කරන්න බෑ. පුතේ ඔන්න Vin අගේ හොයාගත්තා. දැන් මම ලියනවා ක්‍රොස් ලයින්. හැබැයි මෙදා පාර ක්‍රොස් ලයින් වෙනද වගේ නෙවෙයි. ඔන්න බලන්න ක්‍රොස් ලයින්. ක්‍රොස් ලයින් සමීකරණ ලියුවොත් පුතේ Vin ඍණ බිඳුව සමානයි IB RB පද නැහැ BE පදයක් එනවා. ඊට අමතරව මෙන්න මෙතෙන්ට පදයක් එනවා. අපි ඒකට ධාරා ලකුණු කරගෙන ඉමු. IB IC IE. ඔන්න බලන්න පුතේ ක්‍රොස් ලයින් ලියුවොත් වෙන වැඩේ. Vin ඍණ බිඳුව සමානයි IB RB මම අර වෙනද වගේ ලියාගෙන ගිහලා කපලා දාන්න. IB RB ධන VBE ධන IERE මේ තියෙන්නේ RB ප්‍රතිරෝධය. රූප සටහන් ඇතුලින් දත්ත හඳුනා ගන්න පුරුදු වෙන්න. IERE. පුතේ ලියුවට වැඩක් නැහැ IB RB පදයක් නැත. ඇයි RB ප්‍රතිරෝධයකුත් නැහැ IB ධාරාව බිඳුවයි කියලා ගත්තේ. එහෙනම් Vin අගේ අපිට ආව පුතේ කීයක්ද 6 වෝල්ට් සමානයි VBE 0.7යි ධන IERE 0.7 අඩු වුණාම 5.3යි වෝල්ට් IE අපි දන්නේ නැහැ RE අගේ දීලා තියෙනවා 530යි ඕම් සුළු වෙන්න නේද දීලා තියෙන්නේ මේ IE බෙදීම 5.3 බෙදීම 530 එහෙනම් පුතේ මෙන්න IE අගේ එනවා කීයද කියදෙන්න පුතේ උඩයට දෙකම 10න් ගුණ කරන්න ඕන නම් 10න් ගුණ කරොත් 53 බෙදීම 5353 53 කපන එක බෙදීම 100 ඒ කියන්නේ 0.1යි 0.1 ඇම්පියර් ඒ කියන්නේ දරුවනේ මිලි ඇම්පියර් කරොත් 10යි මිලි ඇම්පියර් එහෙනම් IE යගේ අපිට එනවා පුතේ 10යි මිලි ඇම්පියර් IE සමානයි 10යි මිලි ඇම්පියර් එනවා IE 10යි මිලි ඇම්පියර් IC හොයන්න ඕන කොහොමද IC හොයන්නේ ඊට මදිනේ මේ බලන්නකෝ ट्रांसिस्टर එක මම කොහොමද කිව්වනේ IB ධන IC IE ට සමානයි කියලා. එහෙනම් IB ධන IC IE ට සමානයි. IB නොසලකා හැරි එහෙනම් IB බිඳුවයි. එහෙනම් IC කෙලින්ම IE ට සමාන වෙන්න ඕන. මේ වගේ ගැටලුවකදී IE අගය කෙලින්ම IC ට සමාන වෙනවා. right. ඉස්සරහට තව ගණන් හදනවා මේ වගේ. හරි. මම අර චුට්ටක් අර අපි එක වගේම ගණන් හදපින්න පොඩ්ඩක් වෙනස් ගණන් කියලා දුන්නේ. රැයට නිදා ගන්නකොට හිතන්න. එතකොට ප්‍රශ්න ගොඩාක් ඇති වෙයි. ඊළඟ සතිවලදී අපි ඒව විසඳගමු. හරි දරුවනෙක් මං කරන්න මං ඊ අතරේ IC හොයලා තියන්නද? හොයලා තියන්න දැනක් තමයි නැත්තේ. මෙතන ලියන්න. පුතේ IB ධන IC සමාන වෙනවා IE ට. මෙහෙන් එන ටිකයි ඔක්කොමනේ මෙතනින් යන්නේ. නමුත් IB අපි ගන්නවා ආසන්න වශයෙන් බිඳුවට සමානයි කියලා. ඒ නිසා පුතේ IC සමාන වෙනවා IE ට. එහෙනම් මෙන්න IE අගේ IC ට සමාන වෙනවා. ඒ කියන්නේ මෙන්න IC අගේ IE ගේ වෙන 10යි මිලි ඇම්පියර්ම තමයි. එහෙනම් පුතේ ඊට පස්සේ ක්‍රොස් ලයින් ප්‍රකාශනයේ ලියන්න VCE ගණනය කරන්න. මේකේ බීටා 100ද? ඔව් IB අගේ මෙහෙම දීලා නැති එක පුතේ බීටා අගය ගැන අපිට අදහසක් ගන්න බෑ. සාමාන්‍ය බීටා 100 50 200 500 වගේ අගයක් එන්න පුළුවන්. ඒතකොට මෙතෙන්ට මයික්‍රෝ ඇම්පියර් ගානක ධාරාවක් එනවා. ඇත්තටම ඉන්නේ නැත්තේ නෑ. හරි. අර ඒ ධාරාව ගැන හිතුවොත් මේ මූලධර්ම පාවිච්චි කරන්න බෑනේ විභව බෙදීමේ මූලධර්ම.
විභව බෙදීමේ මූලධර්මයේ භාවිතා කරන්න පුළුවන් වෙන්නේ තමයි අපි තර්කයක් ගේන්නේ IB ආසන්න වශයෙන් බිඳුවට සමානයි කියලා. හරි. මෙතන ආසන්න වශයෙන් කියන ලකුණු දාගත්තට කමක් නැහැ. ඒක වඩා හොඳයි. පුතේ ඉක්මන් කරන්න. පුතේ අපි ක්‍රොස් ලයින් වලට ප්‍රකාශනය ලියලා මේකේ බීට 100 වුණොත් IC බිඳුව වෙනවනේ. එහෙම කියන්නේ කොහොමද පුතේ බීට 100 වුණොත් IC බිඳුව වෙනවා කියලා? IB බිඳුව හින්දා ඒක IC 100ෙන් ගුණ කරලාද? එහෙනම් ඉතින් බීට 1000 වුණත් එහෙම වෙන්න බෑ. එහෙම නෙමෙයි පුතේ. ඒතකොට මේක ආපස්සට හිතන්න. IC දාපු වගේ 10 මිලි ඇම්පියර් කියලා උපකල්පනය කළා ආපස්සට හිතුවොත් IB ට එන්නේ එතකොට 0.0.0යි ගන්න. හරිද? ඒතර IB ගේ හැමතිස්සෙම IC ට වඩා 100 ගුණයකින් එහෙම නැත්නම් 200 ගුණයකින් විතර අඩුයි. හරිද? ඒ නිසා තමයි බීටා සමාන IC බෙදීම IB වෙන්නේ. IC සහ IB අතර අනුපාතයයි බීටා කියලා එන්නේ. ඉතින් බීටාට එන්නේ පුතේ ඊට කුඩා ආගයක්. ඒක ගොඩක් වෙලාවට මයික්‍රෝ ඇම්පියර් පරාසයේ රඳා පවතිනවා. ඒ නිසා සමහර ගැටලු විසඳීමේදී අපි උපකල්පනයක් විදියට ඔය IB ධාරාව බිඳුවයි කියලා හිතලා ගණන් හදනවා. විශේෂයෙන්ම මෙන්න මේ විදියට ප්‍රතිරෝධ දෙකක් හරහා විභවය බෙදෙන්න ඇරලා ඒ බෙදෙන විභවය ට්‍රාන්සිස්ටරේ පාදමට සපයලා තිබුණා. ඉතින් දරුවනේ අපි ට්‍රාන්සිස්ටර් දැඹුරු කරනකොට පරිදි ට්‍රාන්සිස්ටරයකට විභවය සපයනකොට ක්‍රම දෙකකට විභවයන් සපයනවා. එකක් තමයි මේ ක්‍රමය. මේ විදිහට ප්‍රතිරෝධ දෙකක් දාලා. මේකට කියනවා අපි විභව භාජක ක්‍රමය. ඒවා අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. අපි අර අනිත් ඉගෙන ගත්ත ක්‍රම වලට අපි කියනවා පාදම නැඹුරු ප්‍රතිරෝධ ක්‍රමය කියලා. පාදම නැඹුරු ප්‍රතිරෝධ ක්‍රමයෙන් තමයි අපි මුලින්ම හදපු ගණන් තුනේ ට්‍රාන්සිස්ටර් ක්‍රියාත්මක වුණේ. මෙතෙන්දි මේ ට්‍රාන්සිස්ටර් ක්‍රියාත්මක වෙන්නේ විභව භාජක ක්‍රමය. එහෙම නැත්නම් විභව බෙදීමේ ක්‍රමය යටතේ. ඉතින් මෙතෙන්දි අපි උපකල්පනයක් විදියට මේ ධාරාව බිඳුවයි කියලා හිතලා ගන්න හදනවා. එහෙම හිතන්න හේතුවයි එහෙම හිතුවොත් තමයි මේ දෙක ශ්‍රේණිගතයි කියන්න පුළුවන්. ශ්‍රේණිගතයි කිව්වොත් තමයි විභව බෙදීමේ මූලධර්මයේ යොදන්න පුළුවන් වෙන්නේ. හරි. දරුවෝ කීප දෙනෙක් C හා E අතර විභවය හොයලා තියෙනවා පුතේ. 2.7ක වගේ අගයක් ඇවිල්ලා තියෙනවා. අපි බලමු පුතේ. ස්ට්‍රේට් ලයින් වල ප්‍රකාශනය ලියලා එහෙනම් VC අගය කොච්චරද කියලා. හරි. පොඩ්ඩක් මහන්න දරුවනේ. හරි නේද? කවුරුත් ලියන්නේ ඉවරයි නේද? ස්ට්‍රේට් ලයින් VCC ඍණ බිඳුව VCC ඍණ බිඳුව සමානයි ICRC ධන VCE ධන IERE. සමහර දරුවෝ ඉන්න ගණන් දෙකක් හරි ගියම මේ ප්‍රකාශනය ලියන්නේ නැහැ. ඉක්මනට උත්තරය ගන්න නේ ඕන. මේක ගණන් පේපර් එක නෙමෙයි. මේක P6 පේපර් එක. ඒතර මේ ප්‍රකාශන ලියලයි ගාන හදන්නේ. හරි. ඔය ගොඩාක් වැඩ පුළුවන් දක්ෂ ළමයි ඉන්නවා පුතේ. ගොඩක් උත්තර. ගොඩක් තැන් වරද්ද ගන්න. අපරාධ චුටි චුටි තැන් වරද්ද ගන්න එපා පුතේ. ඒක ඔබේ ජීවිතය පිළිබඳ ගැටලුවක් වෙයි. හරි. ඉංජිනේරුවෙක්ද? TO කෙනෙක්ද? ටෙක්නිකල් ඔෆිසර් කෙනෙක්ද? නැත්නම් අන්තිමේදී අර මේසන් බාස්ට බදාම සප්ලයිද කියන තැනට යනකම් තීරණය වෙනවා. ඔයාලා මේ කරන වැඩ ටිකේ තේරුම් ගන්න එක තේරුම් ගත්තට කමක් නැහැ. ලේසියෙන් හදන්න පුළුවන්කම තිබ්බට කමකුත් නැහැ. ප්‍රකාශන ලියලා පුතේ ගණන් හදාගෙන යන්න. මොකද අන්තිම හරිය ගොඩක් සංකීර්ණයි ට්‍රාන්සිස්ටර් කොටසේ. ඉතින් ඒ නිසා දැන් ඉඳලම මේ ප්‍රකාශන හුරු කරගන්න. නැත්නම් අන්තිම හරියට ගියම් ප්‍රකාශනය ගන්න විදිය මතක නැහැ. මොකද මුලින් මේක අර එක ගාන හැදුවම ලේසියට ලියන ඉලක්කම් ටික විතරයි ලියන්නේ. ටික දවසක් ගියාට පස්සේ මෙහෙම බලාගෙන ඉඳලා උත්තරේ ලියන්න පුරුදු වෙනවා. අන්තිම හරියදී කරේ මොකද්ද කියලා මතකත් නැහැ. දැන් උගන්වන ටික ඔක්කොම බෝඩ් එකේ උගන්වන ටික ලියාගන්නෙත් නැහැනේ සමහර ළමයි. හරි. අපිට පුළුවන් දැන් අපිට පුළුවන්. ඔයා පොඩි දේවල් කියලා හිතලා ලියාගෙන යනවා. හරි. විශේෂයෙන් සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි කරන දරුවන්ට කියන්නේ පුළුවන් නම් සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි කරන්න වෙන්නේ නැහැ නේද? හරි. ෆෝර්ත් ෂයි ඊට පස්සේ පස්වෙනි ෂයි එක වගේත් කරන අය ඉන්නවා. එයාලටත් එක්ක මේ කියන්නේ උගන්නන ටික හරියට අවධානයෙන් අහගෙන ඉඳලා සියලු කරුණු බෝඩ් එකේ තියෙන හැම අකුරම පුතේ ඔයාලට ලියා ගන්න ඕන හින්දානේ මම ලියන්නේ. ඒ ටික ලියන්න. එහෙනම් VCC ඍණ බිඳුව 10 ඍණ බිඳුව සමානයි ICRC IC කියන්නේ 10යි කියලා අපි ගත්තා. 10 ගුණ කිරීම 10 ඍණ 3 RC 200යි. ධන VCE ධන IE පුතේ 10 ගුණ කිරීම 10 ඍණ 3යි. RE යගේ 500 බලන්න පුතේ සුළු කරොත් අපිට එනවා 0.2 කැපුණොත් 2 වෝල්ට් ධන VCE ධන
5.3 වෝල්ට් නේද? 10. එහෙනම් පුතේ මෙතන යනවා 5 6 7. 7.3 වෝල්ට් ධන VCE සමානයි 10යි 10න් 7.3ක් ගියොත් 2.7 වෝල්ට් සමානයි VCE කියලා. එහෙනම් හරි ලේසි ගානක්. හරි ලේසි ගානක්. අටමාරයි. පැය 12යි විනාඩි 15ක් අපි කතා කරලා තියෙනවා. හරි. පුතේ අපි ගෙදෙද්දි හදන්නත් ගානක් ලියාගමුද එහෙනම්? නේද? මෙච්චර මහන්සි වෙච්ච එකේ ගෙදෙද්දි හදන්නත් මම ගානක් දෙන්නම් පුතේ. එහෙනම් ඒකත් ලියාගෙන පිටිනේ ලියුණාට කමක් නැහැ. ඒ අතරේ ප්‍රශ්න තියෙන දරුවෝ ඉන්නව නම් පුතේ ඒව අහන්න. ඒ අතරේ ප්‍රශ්න තියෙන දරුවෝ ඉන්නව නම් අහන්න. හරි පුතේ මම මේ රූප සටහනේම දරුවෝ දාලා තියෙන බඩගිනි කියලා. ඉතින් හොඳයිනේ. බඩගිනි වෙලාවට පුතේ තාර්කික ශක්තිය වැඩි වෙනවා කියලා තියෙනවා. කවුද දන්නවද? කවුද දන්නවද එහෙම කියලා තියෙන්නේ? ෂෙර්ලොක් හෝම්ස්ගේ පොත් ටික කියලා තියෙනවා. ෂෙර්ලොක් හෝම්ස් කියනනේ බඩගිනි වෙලාවට තාර්කික භාවය වැඩි වෙනවා කියලා. ඒ නිසා බඩගිනි නම් වඩා හොඳයි. එහෙනම් මේ ගාන හදලම ගන්න හොඳයි. මේ බඩගිනි කියපුව වැඩි කිව්වම. අටසිය 20යි ඕම් 330යි ඕම් මේ පොඩ්ඩක් අගයන් ටික වෙනස් කරලා දෙන්නම් මම. හරි ඔන්න එහෙනම් අලුත් ජාන right හරි පුතේ ගාන ලියා ගන්න එහෙනම් ගාන ලියාගෙන මෙටිනේ ලියුණාට කමක් නැහැ. ගාන හදන්න බඩගිනි නම් ගාන හදලා ඊට පස්සේ නිදාගන්න. නිදාන්න එපා. sorry කන්න. හරි කමක්. right බලන්න අද හරි සුන්දර දවසක් නේ. අනිකර භෞතික විද්‍යාවෙන්ම ගෙවපු දිනයක් නේද? අද දිනේම භෞතික විද්‍යාවෙන් ගෙවුවා. ප්‍රති දවස් 7 මේ විදිහට ගෙවන්න කියන කොච්චර වටිනවද? right දරුවනේ ගාන හදා ගන්න එහෙනම්. ගාන හදාගෙන මීටින් එකේ ලියු වෙන පුතේ හැමෝටම උත්සාහයි මහන්සි වෙන්න කැපකිරීම කරන්න නැතුව පුතේ ප්‍රතිඵලයක් ලබන්න බෑනේ නේ. ගොඩක් කැප වෙන්න ගොඩක් හොඳ ප්‍රතිඵලයක් එයි. ආසාවෙන් කැප වෙන්න ඒ කැප වෙන තරමට අනිවාර්යයෙන්ම ප්‍රතිඵලයක් දරුවන්ට හම්බ වෙනවා. හැමෝටම උත්සාහ කරන්න පුතේ.